සුබ සතියක් වේවා. තෙරුවන් සරණයි. 2021 මාර්තු 22 වෙනිදා සිට 28 වෙනිදා දක්වා මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා වූ ලග්නවලට ලුහුණු පලාපල විස්තරයක් ගෙනීමයි අද දින බලාපොරොත්තු වෙන. ඊට කලින් කියන්නට ඕනේ ඉස්සරහට එන බ්‍රහස්පතිගේ මාරුව ගැන. ඊට පස්සේ සිංහල අවුරුද්දේ ඒ ලග්න වලට බලපාන පලාපල ගැන අපි අනාගතයේදී නුදුරු අනාගතයේදී කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ජ්‍යොතිෂය කියන්නේ ගඟකින් එහෙම නැත්නම් අමාරු තැනකින් එතෙර වෙන්නට තියෙන උදව්වක් උපකාරයක් පමණයි. ඒ හැර මේ කරේ තියාගෙන යන්නට පාඨකයාට කියන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා මේ දැන් තව මාසයකට පසුව තියෙන දෙයකට යම් කිසි දෙයක් ඔබට කියනවට වැඩිය ඉදිරි සතියේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක කියලා එහි තත්වයේ කියන එක තමයි මෙහිදී කෙරෙන්නේ. චන්ද්‍රචාරය සමග ලග්නවල පලාපල කියන විට ඒ ලග්නවලට 40ක් 50ක් 60ක් පමණ සත්‍ය වෙන විදිහට පලාපල කියන්න පුළුවන්. ඒ අනුසාරින් තමයි අපි මේ පලාපල කියන්නේ. මේෂ ලග්න මේෂ ලග්න උපන්නයේදී චන්ද්‍රයා මිථුන රාශියේ සිටියේදී මේ සතිය ආරම්භ වෙනවා. 23 වෙනිදා සවස කටක රාශියට චන්ද්‍රයා යනවා. මේ කටක රාශියට චන්ද්‍රයා ගියාම 25 වෙනිදා රාත්‍රී වෙනකන් සිටිනවා. ඒ අනුව ඒ චන්ද්‍රයා කටක රාශියේ සිටින කාලය මේෂ ලග්නයේ උපන්න අයට යහපත් වෙනවා. ඒ මොනවාටද යහපත් වෙන්නේ කියලා බලනවා නම් විශේෂයෙන් තමන්ගේ ගේ දොර ඉඩකඩම දේපල සම්බන්ධයෙන් ඔබේ යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න निराකරණය කරගන්නට ගේ දොර පවිත්‍ර කරගන්නට යම් ඒවයි නීති ප්‍රශ්න තියෙනවා නම් ඒව ලියා ගන්නට ඒ වගේම අලුත් ව්‍යාපාර කටයුතු අලුත් දේපල සම්බන්ධයෙන් කරන ආරක්ෂාව ඒ වගේ දේවල් කරන්නට පුළුවන්. ඒ වගේම බ්‍රහස්පති සෙනසුරුයි ඊටාම ශක්තිමත්ව දසවැන්නේ සිටිනවා. ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්නට පුළුවන්. බුධ ග්‍රහය ඉන්න ආකාරයත් හොඳයි. 11 වෙන්නේ ධනෙ සම්බන්ධයෙන් යහපත් තත්වයක් තියෙනවා. අඟහරු රාහු ග්‍රහයෝ ඉන්න ආකාරය හොඳමදි දෙවැන්නේ. ඒ නිසා ඔබ කතා කරන වචන සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. ඒකත් සමගම කියන්නට තියෙන්නේ මුදල් නැතිවීම වගේ දේවල් වලට පහසුයි. ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න. කේතු 8 වෙනි සිට නිසා ඔබ වකුගඩු ආශ්‍රිත එහෙම නැත්නම් මුත්‍රාපද්ධති සම්බන්ධ රෝග තිබෙන කෙනෙක් නම් පරිස්සම් වෙන්න. ඒ වගේ මේ ඖෂධ හරියාකාරව මාත්‍රාවන් පිළිවෙලටම ගන්න. චන්ද්‍ර රාශිය බලනකොට මිථුන රාශියේ චන්ද්‍රයා සිටියේදී ඔබට මේ සතිය උදා වෙන්නේ ඥාතීන්ගේ සහෝදරින්ගේ කටයුතු සම්බන්ධයෙන් සතිය ආරම්භයේදී යම් කිසි කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා. 23 සිට 25 වෙනිදා දක්වා කාලය ඉතාම හොඳයි. ඒ විශේෂයෙන් තමන්ගේ දේපල ඉඩකඩම ගෙදර සම්බන්ධ වෙනවා. ඊට පස්ව සිංහ රාශියට යනවා පස් වෙන්නට. තමන්ගේ දුවා දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හොඳ සතියක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන අය ඒ කාලය තුළදී අධ්‍යාපනයේ සම්බන්ධයෙන් විශේෂ කාලයක් ගත කරනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ කේන්ද්‍රයේ දසවැන්නේ බුධ නෙප්ටියුන් ග්‍රහයන් සහ ඒ වගේම නවවැන්නේ හේවත් පුණ්‍ය ස්ථානයේ ධර්ම ස්ථානයේ ප්ලූටෝ බ්‍රහස්පති සෙනසුරු කියන ග්‍රහයෝ සිටිනවා. ඒ නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු ඒ වගේම රැකියා කටයුතු සම්බන්ධයෙන් බුද්ධිය මෙහෙවලා යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා උසස් අය හමු වෙනවා. තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් උසස් වීමක් බලාපොරොත්තු වෙනවාගේ සම්බන්ධයෙන් ලියකියවිලි සකස් කරන්න පුළුවන්. උසස් අය හමු වෙලා ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් මේ සතිය යහපත් සතියක්. විදේශ ගමන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙනවනම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මූලික කටයුතු කරන්නට මේ සතිය හොඳයි. ඔබ ඉන්නේ විදේශයක නම් විශේෂයෙන්ම මේ සතියේදී පුළුවන් තරම් දුරට අනාගතයේ දියුණුව සම්බන්ධයෙන් කරන ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කරන්නට හොඳයි. අඟහරු විරාහුයි ලග්නයේ ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් දුරට ඉවසීම ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. අනතුරුදායක දේ ඈඩ් කරලා තබන්න. කේතු 7 වෙනි සිට නිසා විවාහ ජීවිතේ ප්‍රේමය සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. චන්ද්‍රයාගේ ගමන වෘෂභ ලග්නයේ උපන් අයට බලපාන ආකාරයේ යහපත්. සතිය ආරම්භයේදී කේන්ද්‍රයේ දෙවැන්නේ චන්ද්‍රයා සිටිනවා. 23 වෙනිදා සවස කටක රාශියට යනවා. ඊළඟට 25 වෙනිදා සිංහ රාශියට යනවා. 28 වෙනිදා කන්‍යා රාශියට යනවා. දෙවැන්න, තුන්වැන්න, හතරවැන්න, පස්වැන්න කියන
රාශිවල තමයි චන්ද්‍රයා ගමන් කරන්නේ. ඒ ඊටාම යහපත්. ධනය සම්බන්ධයෙන්ුත්, ඥාතින් සම්බන්ධයෙන්ුත්, ගෙදර සම්බන්ධයෙන්ුත්, දරුවන් සහ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ුත් ඔබ කරන කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්න පුළුවන්. විශ්වාසයෙන් යුක්තව ආගම භක්තියෙන් කටයුතු කරන්න. මිථුන ලග්නය. මිථුන ලග්නය. මිථුන ලග්නයේ උපන් ඔබේ චන්ද්‍රයා ලග්නයේ සිටියේදී මේ සතියේ ආරම්භ වෙන්නේ. අටවැන්නේ ග්‍රහයින්ගෙන් යම් බාධාවල් පැමිණුණොත් චන්ද්‍රයාගේ ගමන යහපත් නිසා හිතේ ශක්තිය, ධෛර්යය ඇති කරගන්න ඒ සම්බන්ධයෙන් බෝධි පූජා පැවැත්වීම එහෙම නැත්නම් තමන්ගේ ආගමේ හැටියට කරන කටයුතු වලට ඊටාම යහපත් කියලා කියන්නට ඕන. විශේෂයෙන් චන්ද්‍රයා කටක රාශියට ආපුවම 23 වෙනිදා සවස ඉඳලා 25 වෙනිදා රාත්‍රී දක්වා කාලයේ ඔබ ධනය සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි සමහරක් අය ලොතරැයි පත්වල අංක අහනවා. ඒ ලොතරැයි පත්වල අංක මේ ලග්න වලින් කියන්නට බෑ. නමුත් ලොතරැයියක් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඊටාම යහපත් කියලා කියන්නට ඕනේ. ඒ වගේම චන්ද්‍රයා 25 වෙනිදා සිංහ රාශියට යනවා. එයත් හොඳයි. ඊට පස්සේ චන්ද්‍රයා 28 වෙනිදා කන්‍යා රාශියට යනවා. ඒ අනුව චන්ද්‍රයාගේ ගමන මිථුන ලග්නයේ උපන් අයට යහපත් වෙනවා. ඒ ධනෙ සම්බන්ධ වෙනොත් තමන්ගේ ජීවිතේ අනාගතයේ සම්බන්ධයෙන් තැන්පත් කිරීම වගේ දේවල් වලට න්‍යායන් සමග යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳ ගන්නට හොඳ වෙනවා. අටවැන්නේ බ්‍රහස්පති සෙනසුරුයි ගමන් කරන නිසා නීති ප්‍රශ්න ඇති කරගන්න එපා. උසස් අයත් සමග ගැටුම් ඇති කරගන්නට එපා. විවාහ ජීවිතය සම්බන්ධ පුරාන් තරම් දුරට ඉවසීම ඇති කරගෙන කටයුතු කරන්නට අවශ්‍යයි. හතරවෙනිට චන්ද්‍රයා පැමිණෙන 28 වෙනිදා සිට ලග්නයේ චන්ද්‍රයා දකින නිසා විශේෂ දීප්තියක් ඇති වෙන්නට පුළුවන්. ආගමික නායකින් ඒ වගේම දේශපාලන කටයුතු කරන අයට, සමාජ සේවා කටයුතු කරන අයට විශේෂයෙන් යහපත් කියලා කියන්නට ඕනේ. කටක ලග්නයේ කටක ලග්නයේ උපන් අයට මේ සතියේ චන්ද්‍රයා කේන්ද්‍රයේ 12 වෙනිදා සිටීදී තමයි සතිය ආරම්භ වෙන්නේ. ඒ අනුව 23 වෙනිදා සවස වෙනකන් යම් වියදම් වැඩි ගතියක් එන්න පුළුවන්. තමන්ගේ පසුම්බිය ආරක්ෂා කරගන්න. ඒ වගේම මුදල් ණයට දීම වගේ දේවල් හොඳ නැහැ. කටක රාශියට එහෙවත් ඔබේ ලග්නයට 23 වෙනිදා සවස චන්ද්‍රයා පැමිණෙනවා. එතෙන් සිට විශේෂයෙන් 25 වෙනිදා රාත්‍රී සිංහ රාශියට චන්ද්‍රයා යනතුරු ඒ කටක රාශියේ ආත්ම ශක්තිය ඇති වෙනවා. ඒ වගේම ජල විදුලි වගේ දේවල් සම්බන්ධයෙන් ඔබ යම් කිසි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ජලය ද්‍රව සම්බන්ධයෙන් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳයි. උසස් අයගේ ආශිර්වාදය ලැබෙනවා. විශේෂයෙන් කාන්තා නායිකාවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට හොඳ අවස්ථාවක් කියන එක පෙන්වන්න කරනවා. බ්‍රහස්පති සෙනසුරුයි ග්‍රහය දෙන්න 7 වෙනිදා සිටිනවා. ඒ මංගල යෝගයක් කියලා කියන්න පුළුවන් මේ සතියේ විශේෂයෙන් 23 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අලුත් ප්‍රේම සම්බන්ධකම් වගේ දේවල්වලට අවකාශ තියෙනවා. චන්ද්‍රයා සිංහ රාශියට යනවා 25 වෙනිදා. එයත් වරදක් නැහැ. ඊට 28 වෙනිදා කන්‍යා රාශියට යනවා. ඒ අනුව චන්ද්‍රයාගේ ගමන ඔබට අයහපත් නැහැ. බුධ ග්‍රහයා නෙප්චූන් සමග 8 වෙනිදා සිටීමෙන් මොකක්ද වෙන්නේ? පිත කිපීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කතා කරන වචන ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. හැම දෙයක්ම දෙවරක් තුන්වරක් කල්පනා කරලා බලලා තමයි තීරණ ගන්නට ඕනේ. සිංහ ලග්න උපන් අයගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 වෙනිදා සිටියේදී මේ සතියේ උදා වෙන්නේ. ඒ අනුව 23 වෙනිදා සවස දක්වා ඔබේ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්න පුළුවන්. නමුත් ඉක්මන් නොවි කටයුතු කරන්නට ඕන. අඟහරුයි රාහුයි කේන්ද්‍රයේ දසවැන්නේ සිට නිසා ඔබ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සතියක් මේක. හැබැයි ඉක්මනට මේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබට උසස් අයගේ ආශිර්වාදය දිනා ගන්න පුළුවන් තරම් නිශ්ශබ්දව බලාගෙන ඉන්නට වෙනවා තරමක් වෙලාවක්. ඒ වගේම යම්කිසි හතුරු කරදරයක් වගේ ආවොත් ඒ හතුරු කරදරේ ටිකක් ලොකු එකක් වෙන්නට අවකාශ තියෙනවා. ඒ නිසා තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. චන්ද්‍රයා කටක රාශියට යනවා 23 වෙනිදා සවස. එතෙන් සිට 25 වෙනිදා රාත්‍රී සිංහ රාශියට චන්ද්‍රයා පැමිණෙන තුරු බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න. ඒ වගේම උසස් අය සමග ගනුදෙනු කරනකොටත් පරිස්සමෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ඇස් රෝග වගේ දේවල් තිබෙන කෙනෙක් නම් ඒ බෙහෙත් ඖෂධ ගන්න අවස්ථාවලදී බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. 25 වෙනිදා රාත්‍රියේ චන්ද්‍රයා සිංහ රාශියට යනවා. එතෙන් සිට 28 වෙනිදා උදේ කන්‍යා රාශියට චන්ද්‍රයා
ගමන් කරන සුටු ඔබේ ජීවිතයේ දීප්තිමත් තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන්නට ඕනි. පුර බල සම්පන්න චන්ද්‍රයා ලග්නයේ ගමන් කරනකොට විශේෂයෙන් දේශපාලන කටයුතු සමාජ සේවා කටයුතු වගේ කරන අයට බොහොම යහපත් තත්ත්වයක් උදා වෙනවා. විවාහ ජීවිතයේ සම්බන්ධයෙන් කේන්දරයේ 7 වෙනි බුධ ග්‍රහය ගමන් කරන නිසා බුද්ධිය මෙහෙවර කටයුතු කරන නීති ප්‍රශ්න වගේ දේවල් ඇති වුණත් ඒවා ටිකක් කල් දමන එක වඩා හොඳයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. කන්‍යා ලග්නේ උපන් ඔබේ මේ සතිය ආරම්භ වෙන්නේ පුර චන්ද්‍රයා කේන්දරයේ දසවැන්නේ සිටියේදී. ඒ ඉතාම හොඳයි. ඒ වගේම බ්‍රහස්පති සෙනසුරුයි කේන්දරයේ පස්වැන්නේ සිටිනවා. ඔබ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් විදේශ සමග සම්බන්ධ වෙලා අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් මේ ඉතාම හොඳ අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් යම් අඩුපාඩු මගහැරීම් තිබුණා නම් ඒව සාර්ථක කරගන්නට මේ වෙලාව ඉතාම හොඳ වෙලාවක් කියලා කියන්නට ඕන. ආගමික කටයුතු වලට යම් බාධාවල් පැමිණෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ කටයුතු වලට බාධාවක් නොපැමිණෙන ආකාරයෙන් කල් නොදමා කරන්නට මතක තබා ගන්න. චන්ද්‍රයාගේ ගමන කටක රාශියට ගියාම 23 වෙනිදා සිට 25 වෙනිදා රාත්‍රී දක්වා කාලයේදී හදිසි ධන ලාභයක් ලැබෙන්නට අවකාශ තියෙනවා. එහෙම නැත්නම් යම්කිසි නොලැබී තිබුණු ණය නොලැබෙන්නට ගිය මුදලක් ඔබට ලබා ගන්නට පුළුවන්. උසස් අයගේ ආශිර්වාදයක් ලබා ගන්නට පුළුවන්. 25 වෙනිදා රාත්‍රී සිංහ රාශියට චන්ද්‍රයා ගියාම 28 උදේ දක්වා තරමක් කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. මුදල් පරිස්සමෙන් වියදම් කරන්න. ඒ වගේම ස්ත්‍රීන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ණය ගනුදෙනු වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා ව්‍යාපාර කටයුතු වල අධ්‍යාපන කටයුතු වෙනකොට තරමක් කල්පනාවෙන් ඔවුන් සමග ගනුදෙනු කළ යුතු වෙනවා. 28 වෙනිදා උදේ කන්‍යා රාශියට චන්ද්‍රයා එනවා. එතෙන් සිට දවස් 2ක කාලයේ බොහොම යහපත් වෙනවා කියලා කියන්නට ඕන. තුලා ලග්නේ උපන් ඔබගේ චන්ද්‍රයා මිථුන රාශියේ සිටියේදී තමයි එවත් 9 වෙනි පුණ්‍ය ස්ථානයේ සිටියේදී තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. ධර්ම ස්ථානයේ චන්ද්‍රයා සිටියේදී ආරම්භ වෙන මේ සතිය යහපත්. විශේෂයෙන්ම කේන්ද්‍රයේ දසවැන්න අධිපතිය 9 වෙනි කර්මස්ථානාධිපතිය ධර්ම ස්ථානයේ සිටියේදී මේ සතිය ආරම්භ වෙන්නේ. ඒ නිසා පෙරපින පළ දෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දුරට ආගමික කටයුතු කරන්න. ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු උසස් අයගේ ආශිර්වාදය ලැබී ඒ වගේම තමන්ගේ ධනය සුරක්ෂිත කරගන්නට බොහොම හොඳ යහපත් අවස්ථාවක් ඔබට උදා වෙනවා. චන්ද්‍රයා සිංහ රාශිය පසු කරන තුරු එවත් 28 වෙනිදා උදේ දක්වා මේ සුබ කාලයේ පවතිනවා. කේන්දරයේ 4 වෙනි ශක්තිමත් ප්ලූටෝ බ්‍රහස්පති සෙනසුරු කියන ග්‍රහයෝ ඉතාම ශක්තිමත්ව සිටිනවා. කේන්දරයේ 5 වෙනි බලවත් ඒ වගේම බුධ ග්‍රහය නෙප්චූන් සමග සිටිනවා. දරුවන් සම්බන්ධයෙන් කරන කටයුතු වලදීත් ඔබට ජයග්‍රහණය ලැබේ. ඔබේ ලග්නාධිපතිය සිකුරු උච්ච වෙලා වුණත් කේන්දරයේ 6 වෙනි ගමන් කරන්නේ. ඒ නිසා ස්ත්‍රී සතුරු කරදර වගේ දේවල් එන්නට බොහොම පහසුයි. පුළුවන් තරම් දුරට ස්ත්‍රීන් සමග කටයුතු කරනකොට ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්නට මතක තබා ගන්නට ඕන. ණය ගනුදෙනු වලදී බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න. වෘශ්චික ලග්නයේ උපන් ඔබ මේ සතිය තරමක් කල්පනාවෙන් ගත කරන්නට ඕන. බුධ ග්‍රහය නෙප්චූන් සමග 4 වෙනි සිට නිසා ගේදුර පිරිසුදු කරගන්න දේවල්, ඒ වගේම ගේදුර අලුත් වැඩියා කරන දේවල්, තමන්ගේ ඉඩකඩම් ආරක්ෂා කරනවා වගේ දේවල් වලට යහපත්. සප්තවෙනි අඟහරු රාහු ගමන් කරනවා, කේතු ලග්නයේ ගමන් කරනවා. ඒ නිසා විවාහ ජීවිතය සම්බන්ධයෙන්, කුටුම්බය සම්බන්ධයෙන් ලොකු ඉවසීමක් ඇති කරගෙන කටයුතු කරන්නට ඕන. ඔබ දේශපාලන කටයුතු කරන කෙනෙක් නම් බොහොම පරිස්සමෙන් මේ සතිය ගෙවන්න. විශේෂයෙන් චන්ද්‍රයා 23 වෙනිදා කටක රාශියට යනතුරු එවත් 8 වෙනි චන්ද්‍රයා හැසිරෙන කාලයේදී බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. චන්ද්‍රයා කටක රාශියට ගියාට පස්සේ 23 වෙනිදා සවස ඉඳලා කන්‍යා රාශිය පහු කරන තුරු තත්ත්වයේ යහපත් වෙනවා. මන්ද සිකුරු මීන රාශිය එවත් 5 වෙනි සිටින නිසා උච්ච සිකුරු කේන්දරයේ 5 වෙනි සිටීමෙන් දරුවන්ගේ කටයුතු අධ්‍යාපන කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්නට පුළුවන්. නමුත් ඔබේ කේන්දරයේ 7 වෙනි ඊටාම දුර්වලයි. ඒ නිසා විවාහ ජීවිතය සම්බන්ධයෙන්, කුටුම්බය සම්බන්ධයෙන් බොහොම පරිස්සමෙන් තීරණ ගත යුතු සතියක් වෙනවා. ධනු ලග්නේ උපන් ඔබට මේ සතිය ආරම්භ වෙන්නේ
චන්ද්‍රයා සප්තන්නේ හේවත් මිථුන රාශියේ සිටියේදී ඒ චන්ද්‍රයා මිථුන රාශියේ සිටින දින දෙක 22 සිට 23 වෙනිදා සවස දක්වා ඔබට අනාගතයේ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. 23 වෙනිදා චන්ද්‍රයා කටක රාශියට ගියාම 25 වෙනිදා සිංහ රාශියට යනතුරු කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන් ගඟ මුහුද ඇලදොල සම්බන්ධයෙන් ඔබට සම්බන්ධයක් වෙනවා නම් බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම වකුගඩු ආශ්‍රිත රෝග එහෙම නැත්නම් ජලය අපවිත්‍ර වීමෙන් හැදෙන ජලයට විෂ බීජ කලවම් වීමෙන් ඇති වෙන රෝග වගේ දේවල් වලට අවකාශයි. කේන්ද්‍රයේ දෙවැන්න ශක්තිමත් ධන යෝගයක් තියෙනවා. මේ ඊටාම බල සම්පන්න යෝගයක් තියෙනවා සිකුරු. ඊටාම බල සම්පන්නව ශක්තිමත්ව කේන්ද්‍රයේ හතරවැනි සිටිනවා. නිවෙස, ගේදොර, ඉඩකඩම. ඔබේ වතු පිටි සම්බන්ධයෙන් ඔබ කරන්න බලාපොරොත්තු වෙන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් ව්‍යාපාර වගේ දේවල් වලට උසස් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. චන්ද්‍රයාගේ ගමන බලමු. 22 වෙනිදා චන්ද්‍රයා 7 වෙනිදා ගමන් කරන කාලයේ යහපත්. එය 23 වෙනිදා සවස දක්වා තියෙනවා. 23 වෙනිදා සවස සිට සිංහ රාශියට චන්ද්‍රයා යනතුරු හෙවත් 25 වෙනිදා දක්වා පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. 25 වෙනිදා සිට 28 වෙනිදා දක්වා සිංහ රාශියේ හෙවත් පුණ්‍ය ස්ථානයේ සිටින්නේ ඔබේ ආගමික කටයුතු වලට විදේශ ගමන් සම්බන්ධයෙන්ුත් ඒ වගේම දුර ගමන් සම්බන්ධයෙන්ුත් ඔබ බලාපොරොත්තු වෙන කාරණාවල් මේ සතියේදී සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මකර ලග්නය. මකර ලග්නය. මකර ලග්නය උපන් ඔබගේ මේ සතිය ආරම්භ වෙන්නේ ඊටාම යහපත් ආකාරයෙන් මන්දය කේන්ද්‍රයේ බ්‍රහස්පති සෙනසුරුයි ලග්නයේ සිටිනවා. සිකුරු උච්ච වෙලා කේන්ද්‍රයේ තුන්වැන්නේ සිටිනවා. ඥාතීන් සම්බන්ධයෙන් සහෝදරාදීන් සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණාවල් ඉෂ්ට කරගන්නට පුළුවන්. නමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න කරදර ඇති වෙනවා කියන එක පෙන්වුම් කරනවා 22 වෙනිදා සහ 23 වෙනිදා. 23 වෙනිදා සවස සිට චන්ද්‍රයා කටක රාශියට ගියාම එය තරමක් දුරට මගහැරෙන්න පුළුවන් 25 වෙනිදා රාත්‍රී දක්වා. යලිත් 25 වෙනිදා රාත්‍රී 8 වෙනිදාට චන්ද්‍රයා ගියාම 28 වෙනිදා උදේ කන්‍යා රාශියට යන තුරු කාලයේ කුටුම්බ ජීවිතය සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරීව පරිස්සමෙන් ගත කළ යුතු වෙනවා. කේන්ද්‍රයේ පස්වැන්නේ අඟහරුයි රාහුයි සිට නිසා දරුවන්ගේ කටයුතු වලට විශේෂ කාලයක් ගත කරන්න වෙයි. ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බොහෝ දුරට ඉවසීමෙන් තීරණ ගන්න. ඒ හැර අධ්‍යාපන කටයුතු නැවැත්වීම වගේ දේවල්, අධ්‍යාපනයේ සම්බන්ධයෙන් විශේෂ තීරණ ගන්නවා වගේ දේවල් වලට මේ වෙලාව හොඳ නැති බව මතක තබා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නය උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ නැප්චූන් බුධ ග්‍රහයන් සිටිනවා. දෙවැන්නේ රවි සිකුරු. විශේෂයෙන් සිකුරු ඒ ස්ථානයේ බලවත් කේන්ද්‍රයේ 4 වැන්න සහ 9 වැන්න අධිපතියා දෙවැන්නේ බල සම්පන්නව සිටින නිසා ඔබ බලාපොරොත්තු වෙන ධනය සම්බන්ධයෙන් කරන කටයුතු මේ සතියේදී සාර්ථක කරගන්න පුළුවන්. හදිසි ධන ලාභයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ලොතරැයියක් වෙන දෙයක් උරගා බලන්නට මේ සතිය යහපත් කියලා කියන්නට ඕනේ. කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ ගමන සතිය ආරම්භයේදී හොඳයි. 22 වෙනිදා සිට 23 වෙනිදා සවස දක්වා චන්ද්‍රයා පස්වැන්නේ ගමන් කරන කාලයේ දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්, පතපොත සම්බන්ධයෙන්, අධ්‍යාපනයේ දැනුම වැඩි කර ගැනීම සම්බන්ධයෙන් යහපත් වෙනවා. 23 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කේන්ද්‍රයේ 6 වෙනි චන්ද්‍රයා ගමන් කරන්නේ ඒ කාලේ තරම් හොඳ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න. ඒ වගේම ඥාතීන් සම්බන්ධයෙන්, ඥාති ස්ත්‍රීන් සම්බන්ධයෙන් තීරණ ගන්නකොට බොහොම කල්පනාකාරීව පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. 25 වෙනිදා රාත්‍රී චන්ද්‍රයා සිංහ රාශියට යනවා. එතෙන් සිට 28 වෙනිදා උදේ දක්වා කාලයේ 7 වෙනි චන්ද්‍රයා හැසිරෙන කාලයේදී මංගල කටයුතු සම්බන්ධයෙන්, ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් සම්බන්ධයෙන් යහපත්. බ්‍රහස්පති සෙනසුරුයි කේන්ද්‍රයේ 12 වෙනි සිට නිසා ණය ගණදිනු සම්බන්ධයෙන් එතරම් යහපත් නැහැ කියලා කියන්නට ඕන. ඒ නිසා ණය දෙන්නට එපා. පුළුවන් තරම් දුරට ඔබේ ධනය ආරක්ෂා කරගන්න සතියක් බවට මේ පරිවර්තනය කරගන්න. මීන ලග්නය. මීන ලග්නය උපන් අයගේ මේ සතිය යහපත් සතියක් වශයෙන් හඳුන්වන්නට ඕනි. චන්ද්‍රයා ලග්නය දකිනවා. ඒ වගේම සිකුරු බොහෝ කාලයකට පස්සේ උච්ච වෙලා ලග්නය ගමන් කරනවා. කැපී පෙනෙන අවස්ථාවක්. ඔබ කලා කටයුතු කරන කෙනෙක් නම් චිත්‍රපට, ඒ වගේම
දේශපාලන කටයුතු සමාජ සේවා කටයුතු සම්බන්ධ කෙනෙක් නම් මේ වෙලාවේදී ඔබ බලාපොරොත්තු වෙන ඒ උසස් අයගේ ආශිර්වාදය ලැබෙනවා, ප්‍රජාවගේ අයිතිවාසිය ලැබෙනවා, දෙවියන්ගේ ආශිර්වාදයත් මෙතනදී ඔබට ලබා ගන්න පුළුවන්. චන්ද්‍රයාගේ ගමන 22 වෙනිදා සිට චන්ද්‍රයා සිංහ රාශියට යනතුරු 25 වෙනිදා රාත්‍රිය දක්වා කාලයේ යහපත්. ඒ කාලය තුලදී ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්, ඔබේ දියුණුවට කරන කටයුතු සම්බන්ධයෙන්, අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මේ සතියේ යහපත් වේ. චන්ද්‍රයාගේ සිංහ රාශි ගත වීමත් සමග 25 වෙනිදා රාත්‍රිය සිට 28 වෙනිදා දක්වා කාලයේදී සුළු සතුරු කරදර ගැන තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. චන්ද්‍රයාගේ ගමන අනුව විශේෂයෙන් 22 වෙනිදා සිට 25 වෙනිදා රාත්‍රිය දක්වා කාලයේ යහපත් කියලා කියන්නට ඕන. කේන්ද්‍රයේ 11 වෙනි බල සම්පන්නව සිටිනවා. ඒ නිසා ධනය සම්බන්ධයෙන් බොහොම යහපත් තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන්නට ඕන. අඟහරුයි රාහුයි කේන්ද්‍රයේ 3 වෙනි සිටින්නේ. ඒ නිසා ඥාතීන් සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන් සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඔවුන්ගේ උත්සව වගේ දේවල් වලදී වෙන්න පුළුවන්, ඔවුන්ගේ දරුවන්ගේ කටයුතු වලදී වෙන්න පුළුවන්. තමන්ගේ ඉසව්ව අවබෝධ කරගෙන තමන්ගේ සීමා විසිටින එක හොඳයි. ඕනෑමට වැඩිපුර කටයුතු කරන්නට ගියොත් ප්‍රශ්න ඇති වෙන්නට අවකාශ තිබෙන නිසා. එසේ නැතුව ඔබ ආගමික කටයුතු කරගෙන ඔබේ වැඩ කටයුතු බලාගෙන හිටියොත් මීන ලග්න උපන් අයට මේ සතිය යහපත් වෙනවට කිසිම සැකයක් නැහැ. මේ සතිය ඔබට යහපත් සතියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. රාහු කාලේ බලා ගන්න පුළුවන් මේ සතිය පුරාම යෙදෙන හැටි.